ඔබ සමත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයට දැන් පෙරවරු 8යි. ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නටයි ඔබට ගෞරවනීය ආරාධනා. ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ වාද්දුව මොරොන්තුඩුව කුඩාගෝනදුව උත්තර චේතියාරාමාදිවාසී ඓතිහාසික වීදාගම සිරි ගණානන්ද පිරිවෙනේ සහ කළුතර දෙදියවල ශ්‍රී ධර්මාරාම පිරිවෙන්හි දමිළ විෂය භාර ආචාර්ය මහාවංශ පරිවර්තක මණ්ඩලයේහි දමිළ භාෂා මහාවංශ පරිවර්තක ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද ප්‍රවීණාචාර්ය පූජ්‍යපාද වලපනේ රතනවංශ ස්වාමීන්ද්‍රණන් වහන්සේ ධර්මදේශනාවේ දායකත්ව වලගෙදර මනන්නාවත්ත පදිංචි උත්පලා ජයසිංහ දෙව්ලපිටිය උඩගොඩගෙදර පදිංචි එස් විමලාවතී සහ ලෙස්ලි අයිවන් යන දෙපළ මාතර උද්‍යාන මාවතේ වෛද්‍ය ඩී.ඩබ්ලිව් විජේගුණවර්ධන සහ වෛද්‍ය රංජිනී විජේගුණවර්ධන ඇතුළු පවුලේ සුළු දෙනා රත්මලාන මීඩියල් පාර පදිංචි චන්ද්‍රා උපසේන මහත්මිය පිටකෝට්ටේ එපිටමුල්ල පාර අංක 4 නිවසේ මල්ලිකා ජයසූරිය පෙරේරා මහත්මිය ඇතුල්කෝට්ටේ අලකේශ්වර පාර 6 වන පටුමගේ සමල්කා පෙරේරා ඇතුළු එම පවුලේ සිළු දෙනා අංගුත්තර නිකායේ සීති භාව සූත්‍රයේ ඇසුරෙන් අද ධර්මානුශාසනාව පින්වත්නි ධර්ම ශ්‍රවණයට පෙර පන්සල් සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං
ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. චහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛු බබ්බෝ අනුත්තරං සීති භාවං සච්චිකාතුං කතමේහි චහි ඉද භික්කවේ භික්ඛු යස්මින් සමයේ චිත්තං නිග්ගහේ තබ්බං තස්මින් සමයේ චිත්තං නිග්ගන්හාති. සාදු සාදු සාදු. ජාතික ගුවන් විදුලියෙහි ස්වදේශීය සේවයේ ආගමික අංශය මගින් පටිගත කොට විසුරුවා හරිනු ලබන මේ උතුම් වූ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට සූදානම් වන සදැහැති වාසනාවන්ත සුපින්වත්නි, බණහන වේලාව නිසා හැම කෙනාම මේ වේලාවේ සූදානම ඒ උතුම් වූ බණපදය ශ්‍රවණය කරන්නට අහන්නට. ඒ අනුව අද දවසේ ගුවන් විදුලියේ දම්සභා මණ්ඩපයෙන් විසුරුවා හැරෙන මේ දේශනාවෙන් අපි ඔබගේ අවධානය යොමු කරන්නට අදහස් කළේ අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ සීති වග්ගයේ පළමුවන සූත්‍රය හැටියට සඳහන් වන සීති භාව කියන සූත්‍ර දේශනාවයි මාතෘකා කළේ සහ ඔබගේ අවධානයට අද දවසේ අපි යොමු කරවන්නට සූදානම් වන්නේ. සුගතයන් වහන්සේ බුද්ධ රාජ්‍යත්වයට පත්වුණ දවසේ ඉඳලා මල්ල රජ දරුවන්ගේ සාල වනයේදී ස්කන්ධ ධාතුවෙන් නිවෙන මොහොත දක්වාම ලෝකයාට වදාළේ ගතත් සිතත් සනසා ගන්නට පුළුවන් උභය ලෝකාර්ථ සාධනය ඉවහල් වන ආර්ය ධර්ම ප්‍රතිපදාවකුයි උන් වහන්සේ වදාළේ. පින්වත්නි, මේ ධර්මපරයාය නිදානයක් වගේ මහ වටිනා කියන කාරණාව. කිසි කෙනෙකුට වෙනස් කිරීමේ හැකියාවක් නැති ඒ උත්තම බුද්ධ වචනය එපරිද්දෙන්ම ශ්‍රවණය කිරීමට ලැබීම මහත් වූ භාග්‍යය. එවැනි වූ සුන්දර බුද්ධ වචනයක් අද දවසේ අපි ශ්‍රවණය කරනවාය කියන හැඟීමෙන් මේ උතුම් වූ ධර්මානුශාසනාව සියලු දෙනාටම නිවන් දොරටුවක් බවටම පත්වේවා කියන පාරිසුද්ධ වූ චේතනාවෙන් මේ උතුම් වූ දේශනාව ශ්‍රවණය කරන්නට කියලා පිනැති ඔබට අපි ආරාධනා කරනවා. ඒ අනුව මාතෘකා කළේ සීති භාව කියන සූත්‍ර දේශනාව. සූත්‍ර නාමාර්ථය විග්‍රහ කළොත් සීති භාව කියන්නේ පින්වත්නි සිසිල්වීම කියන එකයි. සිසිල්වීම, නිවීම, සීත භාවය කියන එක මේ සූත්‍ර නාමයෙහි නාමාර්ථය හැටියට විග්‍රහ කිරීමේ හැකියාව පවතිනු. තථාගත බුදුරජාණන් වහන්සේ ගොනු කළ කරුණුවලට අනුගතව
මේ සූත්‍රයෙහි ගොනුවෙලා පවතින කරුණුවලට අනුගතවයි අනුකූලවයි මේ සූත්‍ර නාමාර්ථ ඉදිරිපත් වන්නේ. පින්වත්නි, සූත්‍රය ආරම්භ වන්නේ මේ විදිහටයි. චහි භික්කවේ ධම්මේහි සමංනාගතෝ භික්ඛු බබ්බෝ අනුත්තරං සීති භාවං සච්චිකාතු. මහණෙනි, කරුණු 6කින් සමන්වාගත උන යුක්ත උන භික්ෂුව අනුත්තරං සීති භාවං සච්චිකාතු. අනුත්තර වූ සිසිල් භාවයකට පත්වෙනවා කියලා වදාලා. එසේ වදාලේ කරුණු 6කින් යුක්ත භික්ෂුව නිවන කියන ඒ උතුම් ස්වභාවය ලබා ගන්නවා කියලා වදාලා. ඒ කියන්නේ පින්වත්නි, ක්ලේශ පරිනිර්වාණයට පත්වෙන්නට පුළුවන්කම තිබෙනවා මේ කියන කරුණු 6 ජීවිතය තුල තිබෙනවන. උන්වහන්සේ බලන්ට විග්‍රහ කළේ බබ්බෝ අනුත්තරං සීති භාවං සච්චිකාතු. බබ්බ කියන්නේ හැකියාව තිබෙනවා. අබබ්බ කියන්නේ හැකියාවක් නැහැ. මෙතන කරුණු දෙකම විග්‍රහ වෙනවා. නිවන් දැකීම සඳහා බලපාන කරුණු 6ත් නිවනින් බැහැර වෙලා සසර පුරාවට ගමන් කිරීමට බලපාන කරුණුත් මෙහි විග්‍රහ වෙනවා. ඒ නිසාම මේ සූත්‍රයේදී මුල් කොටසෙදිම විග්‍රහ කළේ නිවන් දැකීමේ හැකියාව ඒ අනුත්තර වූ සමකල නොහැකි සිසිල් භාවයකට පත්වෙන්නට පුළුවනි. මෙන්න මේ කියන කරුණු 6 ඒ ඇත්තගේ ජීවිතය තුල තිබෙනවන. භික්ෂුවකට පමණක් නොව, භික්ෂුණියකට පමණක් නොව, තථාගත සරණ ලබාගෙන ආර්ය ධර්මයෙන් අභිසෙස් ලබන්නට ප්‍රයත්න දරන සෑම කෙනෙකුටම මේ කාරණා පොදුයි. මේ කාරණා ජීවිතයට ඈඳා ගැනීමේ හැකියාව තිබෙනවා. කාලයට අනුගත වෙලා අපි කෙටියෙන් නමුදු මේ ධර්ම කරුණු පැහැදිලි කරලා දෙනවා. පළවෙනි කාරණාව සුගතයන් වහන්සේ සිරිමුව මඩල විවර කරලා වදාලා ඉද භික්කවේ භික්ඛු යස්මින් සමයේ චිත්තං නිග්ගහේ තබ්බං තස්මින් සමයේ චිත්තං නිග්ගන්හාති. යම් කාලයක භික්ෂුව සිතට නිග්‍රහ කළ යුතුයද ඒ කාලයෙහි සිතට නිග්‍රහ කළ යුතුය. මෙන්න මේ පළවෙනි කාරණාව කෙනෙකු තුල තිබෙනවා නම් ඒ ඇත්තා සිසිල් භාවයට පත්වෙනවා, ක්ලේශ පරිනිර්වාණයට පත්වෙනවා. කුමක්ද මේ නිග්‍රහ කරන්නට කියලා වදාළේ? පින්වත්නි, සිත තුල ඇතිවන සිතුවිලි දාමයන් මෙතකයි මෙපමණයි කියන්නට පුළුවන්කමක් නැහැ. ක්ලේශ ධර්මයන් ස්මතු වෙන්නේ මොහොතක් පාසා. ඒ නිසා යම් කිසි වෙලාවක සදෝසං මේ චිත්තං සදෝසං චිත්තන්ති පජානාති. ද්වේෂ සහගත සිතුවිල්ලක් නම් සිත තුලින් පැන නැගුණේ මේ සිතුවිල්ල ද්වේෂ සහගතයි, තරහ සිතුවිල්ලක් ඇති වුණේ මේ සිතුවිල්ල මගේ සසරට, සසර ගිනි ඉදිරියට ගෙන යන්නටයි බලපාන්නේ කියලා හඳුනාගත යුතුය. තරහව මනස තුල ඇති වුණා නම් එය හඳුනාගත යුතුය. දැන් මගේ සිතේ මේ තියෙන ද්වේෂය, තරහව. මෙන්න මේ වෙලාවේ අද්වේෂය ඇති කර ගැනීමට උත්සාහ කිරීම නිග්‍රහ කිරීමක් කියලායි විස්තර වෙන්නේ. කුමකටද? ද්වේෂ සහගත සිතුවිල්ලට නිගාවක් කියලා වදාලා අද්වේෂ සහගත සිතුවිල්ලක් මනස තුල ඇතිවෙන එක. යමෙක් කරන යම් ක්‍රියාකලාප දිහා බලාගෙන ඉඳලා දැකලා එය අපට අදාළ නැති ගැටලුවක් වුණත්, ප්‍රශ්නයක් වුණත් අපි එය ඈඳගෙන ඒ වෙනුවෙන් අපි පසුතැවෙමින් ඒ ඇත්තටද ගරහමින් මේ කරන ක්‍රියාකලාපය තුල තමන්ගේ මනස තුලත් ද්වේෂය හටගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළේ ද්වේෂය කියන සිතුවිල්ල මනස තුල ඇති වුණා නම් ඒ ද්වේෂය කියන සිතුවිල්ලට නිග්‍රහයක්, නිගාවක් තමයි අද්වේෂය ඇති කරගන්නවා කියන්නේ. එනිසා අකුසල සිතුවිලි පැන නගින සෑම මොහොතකදීම
කුසල සිතුවිලි ඉස්මතු කරවන්නට කියලා වදාලා. කුසල් සිතක් පැනනගින වෙලාවේ ඉස්මතු වෙන වෙලාවේ ඒ මනෝභාවය හරි සුන්දරයි. දැන් බලන්න මේ ගතත් සිතත් සනසා ගැනීමේ හැකියාව තියෙන මේ උතුම් ධර්ම පරයායක් දැක අපි මොන තරන්නම් ද්වේෂ සහගත විදිහට මේ සමාජ මිනිසු හැසිරෙනවත් දකින්නවත්. බුදුරජාණන් වහන්සේ වදාලා උපමාවක්. මේ සූත්‍රය සඳහන් වන්නේ සංයුක්ත නිකායේ. සූත්‍රයේ නම බාලිසිකෝපම සූත්‍රය. මෙහි විග්‍රහ වෙනවා අපේ මේ මනස තුල අයහපත් සිතුවිලි කෙලෙස් බරිත සිතක් බවට පත් වෙන්නෙම අපේම නොමනා ක්‍රියාකලාපය නිසා. ඒ සූත්‍රයේ විස්තර කරනවා මාළු වැද්දෙක් මසුන් අල්ලන මේ වැද්දා සෙය්‍යතාපි භික්කවේ බාලිසිකෝ ආමිස ගතං බලිසං ගම්බීරේ උදක රහදේ පක්කිපෙය. මත්සයෙකු අල්ලන අදහසින් මාළුවෙකු අල්ලන අදහසින් පොකුණකට හෝ දිය දහරකට බැහැලා මේ ඇත්තා. අර බිලීපිත්ත දානවා කියනවා ගම්බීරේ උදක රහදේ පක්කිපෙය. මේ ගැඹුරු දියටයි මේ බිලීපිත්ත දාන්නේ. මේ බිලීපිත්ත දැක්කහම මේකේ තමන්ට තමන්ගේ කුසපුරවා ගන්නට පුළුවන් අහරක් තිබෙනවා කියලා අර දියේ මේ අත පීනන. අර මාළුවෙක් මේක දැකලා අනේ ඇවිත් අර බිලීපිත්තට කටගහනු. ඒ වෙලාවෙම මේ බිලීපිත්ත තමන්ට මාරයෙකුගේ විලාසෙන් ආවා කියලා තේරුනේ නැහැ. දියේ හිටපු මාළුවට ඕන විදිහට හැසිරුණත් ගොඩට ආවට පස්සේ එහෙම හැසිරෙන්නට බෑ. යතාකාම කරණීයෝ බාලිසිකස්ස. දැන් වැඩ කරන්න ඕන මේ මාළු වැද්දට ඕන විදිහට. සුගතයන් වහන්සේ උපමාවක් වදාලා යම් යම් අකුසල සිතුවිලි පැන නැග්ගහම අපි ක්‍රියාත්මක වෙන්නේ අපට ඕන විදිහට නෙමෙයි. යතාකාම කරණීයෝ පාපිමතෝ. ඒ පව්කාර මාරයාට සුදුසු විදිහට මාරයාට අවැසි විදිහටයි අපගේ හැසිරීම සිද්ධවන්. ඒ නිසා හඳුනාගන්න වහවහාම සිත තුළ යම් සිතුවිල්ලක් හටගත්තනං මෙය කුසල සිතුවිල්ලක්ද මෙය අකුසල සිතුවිල්ලක්ද කියන වග මැනවින් දැනගෙන ඒ අනුව ක්‍රියාත්මක වෙන්න. එසේනම් පින්වත්නි පළවෙනි කාරණාව නිවන් දැකීමට අවශ්‍ය නම් ඔබ ඒ සඳහා මේ භවයෙහිදීම ප්‍රයත්න දරන වනං පළවෙනි කාරණාව තමයි සිතේ අකුසල සිතුවිලි පැන නගින මොහොතක් පාසාම කුසල සිතුවිලි ස්මතු කරවා ගන්නට උත්පාදනය කරන්න. කුසල චිත්තුප්පාද මත්තම්පිකෝ අහංචුන්ද බහුකාරං වදාමි කීවේ නිසා. ඒ කුසල් සිත එක මොහොතකට පහළ වුණත් එහි වටිනාකම කියන්නට හැකියාවක් නැහැ. අනන්ත අප්‍රමාණ විදිහේ තමන්ගේ සිතේ සමාධිය දියුණු කරන්නට තරම් ඒ සිතුවිල්ල ප්‍රබල වෙනවා කියලයි වදාළේ. දෙවැනි කාරණාව සිහිපත් කළා යස්මින් සමයේ චිත්තම් පග්ගහේ තබ්බං තස්මින් සමයේ චිත්තං පග්ගන්හාති. පින්වත්නි දෙවැනි කාරණාව වදාලා උත්සාහ දැරිය යුතු කාලයේ ප්‍රයත්න දැරිය යුතු කාලයේ උත්සාහ කළ යුතුයි ප්‍රයත්න දැරිය යුතුයි. කායිකව ශක්තියක් තියෙන කාලේ මානසිකවත් ශක්තිය තියෙන කාලේ මේ ධර්මය තුල හැසිරෙන්නට ප්‍රයත්න දැරිය යුතුයි. අට කතාවේ විස්තර කරනවා ජරා ජජ්ජරිතා හොන්ති හත්ත පාද අනස්සව යස්සසෝ විහතත්තාමෝ කතන් ධම්මං චරිසති කියලා. බලන්ට අට කතාචාර්යන් වහන්සේලා විග්‍රහ කළා ජරා ජජ්ජරිතා හොන්ති. තරුණ කාලේ නිකරුණේ ගත කරලා මහලු උනහට පස්සේ ජරා ජජ්ජරිතා හොන්ති දැන් ශරීරය අවසංගයි. හත්ත පාද අනස්සව අත්පා තමාට ඕන විදිහට හකුලා ගැනීමේ හැකියාවක් නැහැ.
වාඩි වුණහම නැගිට ගන්න බෑ. නැගිට්ටහම වාඩි වෙන්න බෑ. මේ අපහසුතා බහුලයි. හත්ත පාද අනස්සවා. යස්සසෝ විහතත්තාමෝ නමුත් කෙනෙක් කැමති මේ සසරින් එගොඩ වෙන්න. එගොඩ වෙන්න කැමති වුණත් උන් වහන්සේලා ප්‍රශ්න කළා ජරාවෙන් මැඩුනාට පසුව කතං ධම්මං චරිස්සති කොහොමද මේ ධර්මය තුල හැසිරෙන්නේ? කෙලෙස් වසඟයෙන් නිදහස් වෙන්නට ප්‍රයත්න දරන්න ඕන කාලය තිබෙනෝ. තරුණ කාලය තුලදී තමන්ට හැකියාව තිබෙනවා නම් ඒ තුල නිවැරදිවම ක්‍රියාත්මක වෙන්න. හේතුව පින්වත්නි මේ මනස කියන එකයි උතුම් බුද්ධත්වය කරා යන්නටම උපකාරී වෙන්නේ. මිනිස්සෙක්මයි බුදු වුනේ. ඒ වගේමයි මිනිස්සෙක්මයි තිරච්ඡාන ගති පැවතුම් තියෙන ඇත්තෙක් බවට පත්වන්නේ. මේ මනසින්ම වෙන වැඩ මේවා. ඒ නිසා මනස නිවැරදිව හදන්න කියලා වදාලා. නාහං භික්කවේ ඒක ධම්මං සමනුපස්සාමි. යං ඒවං අභාවිතං අකංමනියං හෝති යදිදං චිත්තං. මිනිසුන්ව අඩපන කරන එකම එක කාරණාව තමයි සිත කියන්නේ. මිනිසුන්ව එකම එක තැන තියලා අඩපන කරවීමේ හැකියාව පවතිනු. හොඳ දේවල් වලට නැඹුරු වෙනවට වඩා නරක දේවල් වලට නැඹුරු වීමේ ප්‍රවණතාවය වැඩි. එනිසාම වදාලේ දැඩි උත්සාහයක නියැලෙන්නට ඕන යෙදෙන්නට ඕන. පෙර පිනකට අද මනුස්ස ලෝකේ කිසිම ඌන භාවයක් නැතුව ඔබ ඉපදුනා විය හැකි. මේ ඌන භාවයක් නැතුව මේ ඉන්න කාලපරාසය තුල හැකිතාක් උත්සාහ කරන්න නැවත මේ මනුතලයට නොෙන්නට. එයයි වදාලේ සෙය්‍යතාපි භික්කවේ කීර රුක්කෝ. බලන්ඩ මේ සෑම මනුස්සයෙක්ගෙම මනස තුල ක්ලේශ ධර්ම පවතිනෝ. කීර රුක්හෝපම සූත්‍රයේදී පිළිබඳව විග්‍රහ කළා. මහණෙනි කිරි ගසක් තිබෙනෝ. අස්සත්තෝවා නිග්‍රෝධෝවා. ඇසතු වෘක්ෂයක් හෝ නුගර වෘක්ෂයක්. මේ කවර හෝ කිරි තිබෙන ගසක් සමීපයකට ගිහිල්ලා එක් පුරුෂයෙක් මේ කිරි තිබෙන ගසට ආයුධයකින් පහර දෙනෝ. මේ ආයුධයකින් පහර දෙන වෙලාවේ යම් යම් තැන් paludu වෙනකොට තුවාල වෙනකොට ආගච්ඡෙය්‍ය කිහිරං කිරි එන්නට පටන් ගන්නවා. අන්න ඒ වගේ කවර මොහොතක ඔබගේ සිත තුලින් ඔය ක්ලේශ ධර්ම මතුවේයිද කියන්නට පුළුවන් කමක් නැහැ. මේ සිත තුල පවතින ඒ ක්ලේශ ධර්මයන් ස්මතු වෙන සෑම මොහොතකම ප්‍රයත්න දරන්නට කියලා වදාලා ඒ ක්ලේශ ධර්ම ඉවත් කරන්න. රාගෝසෝ අත්ති රාගය කියන එක සිත තුල තිබෙනෝ. එය මතුවෙන්න අවස්ථාවක් ආපු පමාවෙන්ම ඒ සිතුවිල්ල මතුවෙනෝ. ඔබට මතක ඇති වංගීසයන් වහන්සේදා ආනන්දයන් වහන්සේත් සමග පිණ්ඩපාතේ වැඩම කළා. පිණ්ඩපාතේ වැඩම කරන වෙලාවේ මුන් වහන්සේ නිවසින් නිවසට පිණ්ඩපාතේ වැඩම කළා. එක නිවසකට ගියහම තරුණියක් පිණ්ඩපාතේ බෙදුවා. පිණ්ඩපාතේ බෙදන වෙලාවෙම මේ ඇත්තා විපරම් කරලා බැලුවා. අනේ මේ තථාගත ශාසනය තුල නිවැරදිවම මම ධර්මය පුරුදු කරනවා කියලායි පැමිණි. කිසිම මාර්ගස්ත භාවයකට පත්ුනේ නැහැ. මුන් වහන්සේ උත්සාහයක නියලිලා හිටියත් කිරි ගසේ කිරි සැඟවිලා තියනවා වගේ. මේ ඇත්තගේ මනස තුල තිබුණ අර රාගික සිතුවිල්ල පැන නැග්ගා. ආනන්දයන් වහන්සේට සිහිපත් කළා කාම රාගේන ඩයිහාමි චිත්තං මේ පරිඩයිහති සාදු නිබ්බාපනං බ්‍රූහි අනුකම්පාය ගෝතම. ස්වාමීනි මගේ සිතේ කාම රාගය හටගෙන කාම රාගේන ඩයිහාමි මාව පිච්චෙනව මේ කාම රාගය. චිත්තං මේ පරිඩයිහති සිතත් ඒ ආකාරයටම දැවෙනවා. බලන්ඩ මේ ඇත්ත මේ සිතුවිල්ල හඳුනා ගත්තා.
මගේ සිතේ දැන් පවතින්නේ රාගික සිතුවිල්ලක් කියලා හඳුනාගත්තා. ඒ වෙලාවෙම මේකට ප්‍රයත්න දැරුවා සාදු නිබ්බාපනං බ්‍රූහි අනුකංපාය ගෝතම. ස්වාමීනි කැමති මම මේ සිතුවිල්ල ඉවත් කරන්නට. මග කියා දෙනු මැනවි ස්වාමීනි මේ සිතුවිල්ල ඉවත් කරන්න කියලා කීවා. මේ උත්සාහයයි අගය කළ යුත්තේ මේ ප්‍රයත්නයයි අගය කළ යුත්තේ. ඒ ඇත්තගේ ස්වභාවය බලන් වහාම හඳුනගත්තා මේ ඇති වුණේ රාගික සිතුවිල්ලක් කියලා. ඒ වෙලාවෙම මුන් වහන්සේ පිළිවදන් දුන්නා පිළිතුරු දුන්නා නිමිත්තං පරිවජ්ජේහි සුභං කාමූප සංහිතං. ඔබට ඔය ලැබිලා තියෙනවා නිමිත්තක් මේක ලස්සන ප්‍රිය මනාප රූපකායක් කියලා. වහාම ප්‍රතික්ෂේප කරන්නට කීවා ඒ රූපකාය පිළිබඳව ඇතිවුණ ඒ රාගික සිතුවිල්. පින්වත්නි ඒ ඇත්ත ඒ වහාම අසුභය වැඩුව. බලන්ඩ ඒ මනෝභාවය වෙනස් වුන හැටි. වහාම වෙනස් වුණා එතනින් ඒ ඇත්තා නිදහස් වුණා. එනිසා සිතුවිල්ලක් ඇතිවන සෑම මොහොතකම මේ සිතුවිලි පිළිබඳව මැනවින් විපරම් කරලා බලන්. දීගරත්තං හිතාය සුඛාය සංවත්තංති. මේ සිතුවිල්ල දීර්ඝ කාලයක් පුරාවට යහපත පිණිසද පවතින්. අහිතාය දුක්ඛාය සංවත්තති. නැතිනම් දුක් පිණිස අහිත පිණිසද පවතින්නේ කියලා ඔබ ඔබෙන් විමසලා දැනගන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය මාර්ගය කියාදීමක් පමණයි. එතුළ යෙදීම ක්‍රියාත්මක වීම පිනැති ඔබගේ වගකීම. එනිසා එදා ඒ ආකාරයට දෙවැනි කාරණාව විග්‍රහ වුණේ. සිත තුළින් උත්සාහයක් දැඩි වීරයක් ඇති කරගත යුතුයි මේ ඇතිවෙන යම් යම් අකුසල සහගත සිතුවිලි මුලිනුපුටා දැමීමට. තුන්වෙනි කාරණාව විග්‍රහ කළා යස්මින් සමයේ චිත්තං සම්පහංසි තබ්බං තස්මින් සමයේ චිත්තං සම්පහංසේති. යම් කාලයක සිත සතුටු වන ආකාරයේ කටයුතු කළ යුතුද එකල ඒ ආකාරයෙන් කටයුතු කළ යුතුයි. සිත සතුටු වෙන්නේ පින්වත්නි කුමකින්ද? බුදුරජාණන් වහන්සේගේ දේශනා දෙසට අවධානය යොමු කළහම මනවින් තේරෙනවා සිතේ ගතිය හඳුනා ගන්නට ඕන. ඒ නිසා උන් වහන්සේගේ විග්‍රහයේ සඳහන් වෙන්නේ සිත ආකාර පහකින් සතුටු කරවීමේ හැකියාව තිබෙනු. කල්ල චිත්තං මුදු චිත්තං විනීවරණ චිත්තං උදග්ගු චිත්තං පසන්න චිත්තං කියලා ආකාර පහයි. ඒ ආකාර පහෙන්ම සිතේ සතුට ඇති කරවීමේ හැකියාව තිබෙනු. ඔබ අහලා තිබෙනවා ඒක සාටක කියන බමුණ පිළිබඳව. මේ බමුණු තුමා එදා තමා සතුව තිබුණ. එකම එක සලුවයි එදා ඒ පූජ කළේ. ඇති වුණා සිතුවිල්ල මෙපමණයි තිබෙන්. මෙය මම දන් දුන්නොත් මටවත් මගේ බිසවටවත් එන්නට වෙන්නේ නෑ බනහන්නට. එනිසා මෙය දෙන්නේ නෑ කියලයි පළමුව අදහස මතුවුණේ. පියවරෙන් පියවර ඉදිරියට ගියා. කෙසේ හෝ මේ පූජාව සිද්ධ වුණා. ඊට පස්සේ මේ ඇත්තා ඒ පූජාව සිද්ධ කරලා ඉවත් වුණා. බලන්ට එතන විග්‍රහ කළා බාගඩ්ඩ බාගේන සුඛී පමෝදති කියලා. මේ කොටසින් කොටසක් දීලා මේ ඇත්තා සතුටු වුණේ. ඒ වහාම ඇති වුණ කුසල සිතුවිල්ල දියුණු වුණා. ඒ වගේම එතුලින් කල්ල චිත්තං කෙලෙස් ක්‍රමයෙන් පහවන විට මනස තුල සතුටක් ඇති වෙනවා. කෙලෙස් ක්‍රමයෙන් පහ කිරීමෙන් සිත සතුටු කරවීමේ හැකියාව තිබෙනවා. මුදු චිත්තං චිත්තය තුල සිත තුල මෘදුභාවය ඇති කිරීමෙන් සතුට ඇති කරවන්නට පුළුවන්. විනීවරණ චිත්තං කාම ඡන්දාදී නීවරණ පහවීමෙන්
සිතේ සතුට ප්‍රසාදය ඇතිකරවීමේ හැකියාව තිබෙනු. උදග්ගු චිත්තං ඒ ආකාරයෙන් කටයුතු සිද්ධ වන කල සිත ඔද වැඩී යනවා, සතුටින් ඉපිලී යනවා. පසන්න චිත්තං පැහැදුණු ප්‍රභාස්වර සිතක් බවට පත්වෙනවා කියලා වදාලා. මේ ආකාරවලින් පින්වත්නි සිතේ ගතිය ඉදිරිපත් වෙද්දී අප්පමානෝ චේතෝ සමාධින් උපසම්පජ්ජ විහෙරති. අප්‍රමාණ වූ සමාධියක් සිත තුළ, නිවීමක් සිත තුළ ඇතිවෙනවා කියලයි විග්‍රහ කළේ. ඒ ආකාරයට අපි විග්‍රහ කළ කාරණාව පිළිබඳව ඔබ මැනවින් හිතන්නට ඕන. සිතේ සතුට ඇතිවෙන්නට නම් අපි කටයුතු කළ යුත්තේ කොයි ආකාරයටද? විශේෂයෙන් කළ යුත්තෙම ක්ලේශ පරිහානිය සිද්ධ කිරීමයි. එතුලින් මනා සතුටක්, ප්‍රීතියක්, ප්‍රමෝදයක් ඇතිකර ගැනීමේ හැකියාව පවතිනු. හතරවෙනි කාරණාව බුදුරජාණන් වහන්සේ විග්‍රහ කළා. යස්මින් සමයේ චිත්තං අජ්ජුපෙක්ඛිතබ්බං තස්මින් සමයේ චිත්තං අජ්ජුපෙක්ඛති. යම් කාලයක සිත තුල මධ්‍යස්ථ භාවය ඇති කරගත යුතුයද, අන්න ඒ කාලයේ සිතේ මදහත් භාවය, මධ්‍යස්ථ භාවය ඇති කරගන්නට කියලා වදාලා. පින්වත්නි, එසේ වදාලේ සැප සම්පත් තියන කාලේ සතුටින් ඉඳලා සැප සම්පත් ඌන භාවයට පත් වෙනකොට දුකින් ජීවත් වෙන්න කියලා නෙමෙයි සිහිපත් කළේ. කල්පනා කරන්නට කීවා අටලෝ දහමින් කම්පා නොවි ජීවත් වෙන්න. වදාලේ ඒ කාරණාව බලන්න මොන තරම් නම් වටිනවද කියලා. ඔබ අහලා තිබෙනවා සුන්දරී කියන සූත්‍ර දේශනාව. කුද්දක නිකායේ සඳහන් වෙන්නේ. තථාගතයන් වහන්සේට ලැබුණ ඒ කීර්ති ප්‍රශංසාව ඉවසා දරා ගැනීමට හැකියාවක් නැති වුණ තීර්ථකයෝ බුදුරජාණන් වහන්සේට එදා මොනතරම් නින්දා කළාද? මමයි මේ තුන් ලෝකෙම දිනුවේ, මමයි ජයගත්තේ, මට එනවා මේ ඇත්තෝ දොස් කියන්නට කියලා බුදුරජාණන් වහන්සේ මහමගට බැස්සේ නැහැ. මහමගට බැස්සේ නෑ සුගත තථාගතයන් වහන්සේ මේ මට නේද මේ නින්දා කරන්නේ කියලා. එතනින් නතර උනේත් නෑ මේ ඇත්තෝ සුන්දරීව ඝාතනය කරලා රතියාය රතියං සිංඝාටකේන සිංඝාටකං උපසංකමිත්වා මනුස්සා උජ්ජාපේසු. මාර්ගයක් ගානේ, හන්දියක් ගානේ මේ දේහය අරගෙන ගියා මේ ඇත්තගේ. තථාගතයන් වහන්සේ මේ තරම් මහා නින්දිත ක්‍රියාවක් කළා කියලා මනුස්සා උජ්ජාපේසුන් මිනිස්සු අතරට මේ පණිවිඩේ යැව්වේ. පින්වත්නි, මිනිස්සු කියන්නේ යමක් කමක් හොයලා උත්තර දෙන જાතිය නෙමෙයි. ඒකයි වදාලේ මනසේ ගතිය හදාගත්තේ නැතිනම් නිවන කියන තැන, ක්ලේශ පරිනිර්වාණය කියන ඒ ස්වභාවය ඈතයි. එදා මිනිස්සු බුදුරජාණන් වහන්සේට නිගා කළා. නින්දා කළේ ශ්‍රමණයින් වහන්සේ මේ පුරුෂ කෘත්‍යය කරලා මේ ස්ත්‍රියව ඝාතනය කළා කියලා. එදා තථාගතයන් වහන්සේ කැළඹුණේ නෑ, කුපිත වුණේ නෑ. සිරිමුව මඩල විවර කරලා වදාලා නේසෝ භික්කවේ සද්දෝ චිරං භවිස්සති. මේ මිනිස්සුන්ගේ මේ තියෙන ද්වේෂ සහගත ගතිය වැඩි කාලයක් පවතින්නේ නෑ. සත්තාහමේව භවිස්සති දවස් 7යි තිබෙන. දිනවර 7කින් පස්සේ මේ කියපු මේ චෝදනාව ඉබේටම අතුරුදන් වෙලා යනවා කියලා සිහිපත් කළා. කෙසේ වෙතත් බලන්ට මේ මධ්‍යස්ථ භාවයෙන් ඉන්ට කියලා මේ ලැබෙන, දැනෙන, තමන්ට අවබෝධයට එන සෑම කාරණාවක්ම උපේක්ෂාවෙන් දකින්න කියලායි වදාළේ. මගේ ශාස්ත්‍රොන් වහන්සේ තරම් මිනිසුන්ගේ ශ්‍රාවකයින්ගේ මනස හදන්නට ප්‍රයත්න දැරූ
වෙන ශාස්තෘවරයෙක් පින්වත්නි නැති තරම්. ප්‍රායෝගිකවම තමා හරහා සමාජයට පෙන්නුවා බලන්නට කියලා. එනිසා ඒ කාරණාව එසේ සිහි තබා ගැනීම වැදගත්. පස්වෙනි කාරණාව විග්‍රහ කළා පනීතාදි මුත්තිකෝච හෝති. නිවන් දැකීමට උත්සාහ දරන කෙනා තුල යහපත් අදහස් තිබිය යුතුය. රහසිගතව වත් පාප කර්මයක් නොකරන චරිතයක් විය යුතුය. සචේ භායත දුක්ඛස්ස සචේවෝ දුක්ඛ මප්පියං මා කත්ත පාපකං කම්මං ආවිවා යදිවා රහෝ. දුක් විඳින්නට බයනං සසර ගිනි තව ඉදිරියට ලැබේවි කියන බිය තිබෙනවනම් රහසිගතව වත් පාප කර්ම තුල නියැලෙන්නට එපා කියලයි වදාළේ. එහෙමනම් පින්වත්නි යහපත් සිතුවිලි තිබිය යුතුමයි. එසේ වූ කල ගතත් සිතත් දෙකම සැනසෙනවා කියලා වදාලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ 6 වන කාරණාව හැටියට විස්තර කළේ නිබ්බානාදි රතෝ හෝති. නිබ්බානාදි රතෝ කීවේ නිවන පිළිබඳව ඇලීමක් ඇතිව වාසය කිරීම. වැරදි වචනයක් භාවිතා කළා නොව නිවන පිළිබඳව ඇලීමක් කියලා. නිවන් දකිනවමයි මේ භව ගමන මෙතනින් නිමා කරනවමයි කියන ඒ උත්සාහය එතුල ස්ථාවරයක් ඇතුව විසීම කළ යුතුයි කියලයි ඒ වචනෙන් විග්‍රහ කළේ. බලන්ට ආරම්භෙදිම වදාලා මුල් දේශනාවලදිම සචිත්ත පරියෝදපනං කියලා. සචිත්ත තමාගේ සිත දමනය කරගන්ට කියලා වදාලා. ඇයි නිවන කියන මේ සුන්දර මේ වචනය තුලින් තමන් ක්ලේශ පරිනිර්වාණයට පත්විය යුතුයි කියන නිසයි මේ කාරණාව මතක් කළේ. සිත දමනය කරගත යුතුයි. භාවිත චිත්තෝ හෝති. දේශනාවලදී අපට සූත්‍ර පිටකය භාවිතා කරනකොට ලැබෙන කාරණාවක් තමයි මේ සිත යහපතට භාවිතා කරපු අයෙක් විය යුතුයි. අවසාන බුද්ධ වචනේදී සිහිපත් කළේ පරිපක්කෝ වයෝ මයිහං පරිත්තං මම ජීවිතං පහායවෝ ගමිස්සාමි කතං මේ සරණ මත්තනු. මගේ මේ ආයු කාලය ඉවරයි. මගේ කාල සීමාව අහවර නිසා නුඹ වහන්සේලාව අතහැර දමලා මම වැඩම කරනු. මං මගේ සරණ පිහිට පිළිසරණ සකසගත්තා. ඒ නිසා මහණෙනි අප්පමත්තා සති මංතා සුසීලා හෝත බික්කවෝ සුසමාහිත සංකප්පෝ සචිත්ත මනුරක්ඛත. බලන්ඩ මේ සමස්ත දේශනාවම එක ගාථාවක් තුලින් උන්වහන්සේ විග්‍රහ කළා. මේ කරුණු 6ම පරිනිබ්බාන සූත්‍රයේ එන මේ ගාථාව තුල තිබෙනවා. අප්පමත්තා අප්‍රමාදීව කටයුතු කරන්න කීවා. ඇයි පින්වත්නි අප්‍රමාදී වෙන්නට කීවේ? පමා වුණ නිසා තමයි අදත් මේ දැවි දැවි නානා ප්‍රකාර ප්‍රශ්න ගොඩක් මැද ජීවත් වෙන්නේ. මේ පමා වුණ නිසා. ඒ නිසා වදාලා අප්පමත්තා අප්‍රමාදීව කුසල් සිත් දියුණු කරන්න. සති මංතා සිහි නුවණින් කටයුතු කරන්න කීවා. සිහි විකල් වෙලා කටයුතු කරපු නිසයි අදත් මේ ප්‍රශ්න මත ජීවත් වෙන්නේ. දැන්වත් මේ ප්‍රශ්න වලින් නිදහස් වෙන්නට මේ සසරින් විනිර්මුක්ත වෙන්නට ප්‍රයත්න දරන්නට කියලා වදාලා. සුසීලා හෝත භික්කවෝ සීලා හෝත භික්කවෝ කියලා වදාලා නෙමෙයි. සුසීලා හෝත භික්කවෝ කි. සුසීල කියන්නේ මනා ශික්ෂණයක් ඇති ඇත්තෙක් හැටියට ජීවත් වෙන්න. බලන්න මේ තරම් තම ශ්‍රාවකයෝ පිළිබඳව වෙන ශාස්ත්‍රූවරයෙක් වදාළද? කිසිම දවසක නැහැ.
ගැලවුම් කාරයෙකුත් නෙමෙයි මගේ බුදුහාමුදුරුවෝ කියන්. තුම් හේහි කිච්චං ආතප්පං අක්කාතාරූ තථාගතා. පාර කියා දීමක් මඟ පෙන්වීමක් පමණමයි සිද්ධ වන්නේ. සුසමාහිත සංකප්පු සමාහිත සංකප්ප කීවේ නැහැ. සුසමාහිත සංකප්පෝ යහපත් සිතුවිලි දාමයක් තියෙන ඇත්තෙක් හැටියට ජීවත් වෙන්න කියලා වදාලා. සචිත්ත මනුරක්ඛත ඒ වගේම ඔය මනස මනවින් පිහිටුවා ගන්නට කියලා එදා දේශනා කළේ. පින්වත්නි, ඒ ආකාරයට ජීවත් වෙන ඇත්තා නිබ්බානාදි රතෝ නිවනම කේන්ද්‍රස්ථානය කරගෙන ජීවත් වෙනවා කියලා විග්‍රහ කළා. ආරම්භයේ පටන් මේ අවසාන කරුණ දක්වාම නිවනම කේන්ද්‍රස්ථානය කොටගෙන ක්ලේශ පරිනිර්වාණයම මූලිකත්වයෙහිලා තබාගෙන මගේ බුදුහාමුදුරුවෝ සිරිමුව මඩල විවර කරලා වදාලා. නිග්ගහේ තබ්බං අකුසල සිතුවිලි පැන නගින වෙලාවට කුසල් සිතුවිලි සිත තුළ ඇති කිරීම ඒ අකුසල සිතුවිලි වලට නිගා කිරීමයි. පග්ගහේ තබ්බං සිත තුළ දැඩි වීරයක් ඇති කරමින් අර අකුසල සිතුවිලි මැඩ පවත්වන්නට කීවා මුලිනුපුටා දැමීමට ප්‍රයත්න දරන්ට කියලා වදාලා. සම්පහංසි තබ්බං සිත සතුටු වන ආකාරයේ කුසල් සිතුවිලි දියුණු කිරීම වැදගත්. අජ්ජු පෙක්කි තබ්බං මධ්‍යස්ථ භාවය උපේක්ෂා සහගත බව ඇති කිරීමද වැදගත්. පනීතාදි මුත්තිකෝ යහපත් අදහස් තිබීමත් වැදගත්. ඒ වගේම විස්තර කළා නිබ්බානාදි රතෝ නිවනම මම ලබනවා කියන හැඟීමෙන් කටයුතු කරන්නට කියලා එදා සිරිමුව මඩල විවර කරලා මේ ආර්ය ධර්ම ප්‍රතිපදාව වදාළේ. ඔබ ඔබගෙන් විමසන්න මේ කියන කාරණා තුලින් කවර කාරණාවක්ද මම දියුණු කළේ කියලා. එසේ සිතමින් එදා තථාගත බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දෙව්රම් බෙහෙරේ ධම්සභා මණ්ඩපයේදී වදාළ ඒ සීතිභාව සූත්‍ර දේශනාව එදා එසේ නිමාවට පත්වෙද්දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙහි ධම්සභා මණ්ඩපයේදී අපි මෙසේ එම සූත්‍ර දේශනාව නිමාවට පත් කරනු ලබනවා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්ස, අද ධර්මදේශනාවේ දායකත්ව පිළිබඳව සිහිපත් කරන්නට. අද දින ජන්මදිනයේ සමරන ආදරණීය මෑණියන් වන නලිනී ජයසිංහ මහත්මියට නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවායි ආශිර්වාද කිරීම සඳහාත් ජනවාරි මාස 7 වන දින උපන්දිනයේ සමරන ආදරණීය පියාණන් වන උපාලි ජයසිංහ මහත්මයාට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම සඳහාත් දෙපාර්ශ්වයේම මියගිය සිළුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සඳහාත් දායකත්වයේ දරන්නේ පේසලා උත්පලා තක්ෂිලා යන දීනියන් තිදෙනා. 2013 දෙසැම්බර් 10 වන දින මියගිය එමලින් උපාසිකා මාතාවගේ 8 වසරක් පිරීම නිමිත්තෙන් වූ පුණ්‍ය අනුමෝදනාව සහ එස් සිරාගුරු පියතුමන්ට පින් අනුමෝදන් කිරීම සඳහාත් ජෝකීනු අයියාටත් රණවිරු විමුක්ති පුතාටත් අකල් මරණයකට ගොදුරු වූ හෂාන් ලක්ෂිත පුතුණුවන්ටත් අයිරාංගනී අක්කාට කින්ස්ලි මල්ලි ඇතුළු දෙමව්පියන්ටත් පින් බලාපොරොත්තු වන අනිකුත් ඥාතීන්ටත් සසර දුකින් අත් මිදී නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් සුජීවත්ව වෙසෙන ජනමල් දිනූෂාන් පුතුණුවන්ට සවනි රසාංජලී දියණියට අනිකුත් දූදරු මුණුබුරු මිනිපිරියන්ට තුරුවන්ගේ ආශිර්වාදයේ පැතිම උදෙසා දායකත්වයේ දරන්නේ දෙව්ලපිටියේ උඩුගොඩ ගෙදර අංක 44 පදිංචි එස් විමලාවතී දියණිය සහ ලෙස්ලි අයිවන් බෑනා. මොරටුව කටුපැද්දේ පදිංචිව සිට පරලෝසපත් MDL විජේතුංග පියාණන්ට සහ මැයිලින් විජේතුංග මෑණියන්ට පින් අනුමෝදන් කිරීමට, මතුගම ඕවිටිගල පදිංචිව සිට පරලෝසපත් WDL විජේගුණවර්ධන පියාණන්ට සහ ජයසීලී පෙරරා මෑණියන්ට පින් අනුමෝදන් කිරීමට, පරලෝසපත් බර්ටි විජේගුණවර්ධන සොහොයුරා ඇතුළු මියගිය පවුලේ සිළු ඥාතිහිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමට මෙම ධර්ම දානමය උපහාරය ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරන්නේ
මාතර උද්‍යාන මාවතේ පදිංචි වෛද්‍ය ඩී.ඩබ්ලිව් විජේගුණවර්ධන මහත්මයා සහ වෛද්‍ය රංජනී විජේගුණවර්ධන මහත්මිය. රත්මලානී විසූ 3 වසරකට පෙර වියෝ වූ එම්.ඒ. උපසේන පියාණන්ට සහ පරලෝ සැපත් ඥාතිහිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කොට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් සුජීවත්ව සිටින මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාටම සිත පැතීම සඳහාත් දූදරු මුණුබුරු මිනිබිරියන්ගේ රැකිරක්ෂා අධ්‍යාපන කටයුතු සාර්ථක වේවායි ආශිර්වාද ප්‍රාර්ථනාවෙන් නිතුව දායකත්වයේ දරනවා ජගත් සන්ධ්‍යා වසන්ති පූර්ණ ශිරෝමි ප්‍රසන්න සුරේඛා ඇතුළු දරු මුණුබුරු මිනිබිරියන් විසින් මැණික් දිවෙල අමුණුපුර විහාරස්ථානයේ වැඩවිසූ මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙනේ ආචාර්ය මාදිලිගම සුමන ජෝති ස්වාමින්ද්‍රණන් වහන්සේටත් කේ.බී. වනසිංහ ලොකු අත්තාට සහ යු.එම්. වීරසේකරත් අම්මාටත් මාවනැල්ල හිඟුල උඩ මා කඩවර පදිංචිව සිටි බණ්ඩාරමැණිකේ වනසිංහ ජයසූරිය ආදරණීය අම්මාටත් පිටකොට්ටේ පිටමුල්ල පාර අංක 4 නිවසේ පදිංචිව සිටි ලියනගේ හර්මන් පෙරේරා ආදරණීය මහප්පාටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කරන්නේ පිටකොට්ටේ පිටමුල්ල පාර අංක 4 නිවසේ පදිංචි මල්ලිකා ජයසූරිය පෙරේරා දියණිය ඇතුළු පවුලේ සියලු දෙනා 2021 දෙසැම්බර් 4 වන දිනට 77 වන ජන්මදිනය සමරෝ සුජීවත්ව සිටින විශ්‍රාමික පාඨශාලාචාර්ය විමලා මල්ලිකා ජයසුන්දර මෑණියන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමටත් 2021 දෙසැම්බර් 11 වන දිනට පරලෝසපත්ව වසර 37ක් සපිරෙන විශ්‍රාමික පාඨශාලාචාර්ය සරත් උපතිස්ස පෙරේරා පියාණන්ට පින් අනුමෝදන් කොට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් දායකත්වයේ දරන්නේ ඇතුල්කෝට්ටේ අලකේශ්වර පාර 6 වෙනි පටුමග අංක 110න් 28 නිවසේ පදිංචි සමල්කා පෙරේරා දියණිය දස්සන පෙරේරා බෑණනුවන් මිනග තෙනුග මුණුබුරන් ඇතුළු එම පවුලේ සියලු දෙනා දැන් පුණ්‍යානුමෝදනාව සඳහා ගෞරවනීය දේශිකානන් වහන්සේට ආරාධනය. සත්පුරුෂ පින්වතුනගේ දායකත්වයෙන් විවිධ ආරම්මන සිහිපත් වුණා. ඒ ආරම්මණයන් මුදුන් පමුණුවා ගැනීමටයි මේ පුණ්‍යානුමෝදනාව. ජන්මදින සමරන ඇත්තන්ටත් මේ පින්කම සඳහා මේ ධර්මානුශාසනාව සඳහා සුපින්වන්ත දායකත්වයේ දරූ සෑම සියලු දෙනාටමත් හිසේ පටන් පාදාන්තය දක්වාම නිරෝගී සුවය ලැබේවා. කායික සුවතාවයක් මානසික සුවතාවයක් උදා වේවා. කාය බල සම්පන්නව ඥාන බල සම්පන්නව මෙවැනි යහපත් වූ සත්පුරුෂ අභ්‍යාසයන්හි නියැලෙන්නට ඒ සියලු දෙනාටම ශක්තිය ධෛර්ය වාසනා ශක්තිය උදා වේවා කියන ප්‍රාර්ථනාව ආශිර්වාදය අපි සිදු කරනු ලබනෝ. ඒ වගේම ඒ ඇත්තන් නමින් සසර පුරා හිතවත්කම් කියලා ඥාතිත්ව දක්වමින් ඉඳලා නිදන්ගත ඇත්තන්ටත් බන්දු වර්ගයා විෂයෙහිත් මේ පින්වලින් කොටසක් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා යහපත දකීවා. යම් කිසි කර්ම දෝෂයකින් දුගතියේ නම් අතමිදේවා සුගතිගත වේවා. තථාගතයන් වහන්සේ නිවේසනසේ පැමිණ වැඩවදාළ අමා මහ නිවනින් නිවෙන්නට මියගිය ඇත්තන්ට මේ පින හේතු වේවා වාසනා වේවා කියන ප්‍රාර්ථනාවත් අපි සිදු කරනු ලබනවා. ෂ්ටකාමි හිතකාමි සම්‍යක් දෘෂ්ටික පින් කැමති සියලු දෙවියන්ට පින පඳුරක් ලෙස පිහිටාවා. සුගතියෙන් සුගතියට වඩීවා මේ පින සාදුකාර දිදී අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවත් සිද්ධ කරන්නට හොඳයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. සාදු සාදු සාදු. එම ධර්මානුශාසනාව පැවැත්වුවේ
වාද්දුව මොරොන්තුළුව කුඩාගෝනතුව උත්තර චේතියාරාමාදිවාසී ඓතිහාසික වේදාගම සිරේ ගණානන්ද පිරිවෙනේ සහ කළුතර දෙදියවල ශ්‍රී ධර්මාරාම පිරිවෙනෙහි දමිළ විෂය භාර ආචාර්ය මහාවංශ පරිවර්තක මණ්ඩලයේහි දමිළ භාෂා මහාවංශ පරිවර්තක ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද ප්‍රවීණාචාර්ය පූජ්‍යපාද වලපනේ රත්නවංශ ස්වාමීන්ද්‍රණන් වහන්සේ. වහන්සේ සිදු කරන ශාසනික කටයුතු තවත් දිරිමත්ව කිරීමට උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට එම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක් හෝ කැසට් පටියක් ලබාගත හැකි කතා කරන්න 0111 30 710 82 දුරකථන අංකයට. ඔබ ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 0112 69 71 40 දුරකථන අංකයට. ඔබට තෙරුවන් සරණයි.